සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අදත් මේ සුපින්බර අරුණෝදයේ තමන්ගේ සිත් ධර්මයෙන් සනසවා ගැනීම පිණිසයි සුපින්නතුල්ලා මේ සූදානම් වෙන්නේ. ඒ අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට සැනසීම පිණිසමයි පින්වතුනේ මේ කුසල් අකුසල් ගැන, යහපත අයහපත ගැන, පින පව ගැන, සසර ගමන ගැන, සංසාරයෙන් නිදහස් වී ලබන අමෘත නිවන ගැන වදාරමින් ශ්‍රී සද්ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල වදාලා මෙන්න මෙහෙම වචනයක්. චිත්තුප්පාදම්පීකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. පින්වත් චුන්දයිනි, කුසලයක් වැඩිම පිණිස සිතක් ඇති කර ගැනීම පවා ගොඩාක් උපකාර වෙනවා කියලායි මං කියන්නේ. කෝපන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු. ඉතින් එහෙමනම් කයින් වචනෙන් කුසල් සිද්ධ කිරීමෙන් වෙන යහපත ගැන කතා කරන්න දෙයක් තියනවද? ආන් එහෙම වදාළේ. කුසලයේ පිණිස හිතක් ඉපදවීමත් බොහෝ උපකාරයි. යහපතේ හැසිරෙන්නේ මී කියා හිතක් ඉපදවීමත් බොහෝ උපකාරයි. පින් කරන්නේ මී කියා හිතක් උපදවා ගැනීමත් බොහෝ උපකාරයි. මේ හින්දා හිතක් උපදවන්න ඕන. මුල්ම දේ තමයි හිතක් ඉපදවීම. ඇත්තෙන්ම සුපින්බර අරුණෝදයේදී අපි ඔබට කියා දෙන උතුම් බණපද හැම එකකදීම හිතක් ඉපදවීම ගැන අපි කියලා දෙනවා. ඒ අනුව හිතක් උපද්දවන්න පුළුවන් නම් ඒකත් බොහෝ උපකාරයි. අද දේශනාව කෙරෙන්නේ හිතක් ඉපදවීම ගැන. අද මේ දේශනාවට දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් කාංචනා පෙරේරා, මුතුමල් පෙරේරා සහ රාණී වීරරත්න යන ඒ පින්වන්ත පිරිස විසින් ඒ පින්වතුන්ලාගේ දායකත්වයෙන් සුපින්නතුන්ලාට අද මේ උතුම් සද්ධර්මය අහන්න ලැබෙනවා. පින්වතුනේ, අපි කොච්චර අපේ ජීවිතේ හිතුවිලි උපද්දනවද, කොච්චර හිතනවද? කයින් ක්‍රියා කරනවාට වඩා, වචන කතා කරනවාට වඩා මේ ජීවිතේ වැඩිපුරම කරන්නේ හිතන එක. හිතනවා අපි. මේ ජීවිත කාලේ හිතපුවා කොච්චරද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න පුළුවන්ද? කියන්න බෑ. එච්චර හිතලා අපි ගොඩාක් අපි හිතනවා. නාන ප්‍රකාර හිතුවිලි. එකකට එකක් මාරු වෙන හිතුවිලි අපි හිතනවා. හොඳට කල්පනා කරලා බලන්න. ඒ හිතන හිතුවිලි අතරේ
අපිට යහපත පිණිස පවතින හිතුවිලිමද තියෙන්නේ කියලා. ඒ හිතුවිලි අතරේ පින් හිතුවිලිමද තියෙන්නේ කියලා. එතකොට ඔබට තේරෙවි හරි අඩුවෙන් පින් හිතුවිලි තියෙන්නේ. හරි අඩුවෙන් කුසල් හිතුවිලි තියෙන්නේ. හරි අඩුවෙන් යහපත් හිතුවිලි තියෙන්නේ. ඉතින් ජීවිතයක් කොහොමනම් සුන්දර වෙන්නද? ජීවිතයක් සුන්දර වෙන්නේ පින්වතුනේ කුසල් සහගත හිතුවිලිම හිතක වැඩ කරනවා නම්. පින් හිතුවිලිම ජීවිතයක වැඩ කරනවා නම් යහපත පිණිස පවතින හිතුවිලිම ජීවිතයක වැඩ කරනවා නම් ඒ ජීවිතය සුන්දරයි. ඇයි හිතෙන් සැප විඳිනවා. හිතෙන් හැමතිස්සෙම හිතන්නේ සුන්දර දෙයක්. මං පිනක් කරන්න ඕන කියලා හිතනවා. මං කුසලයක් කරන්න ඕන කියලා හිතනවා. මං යහපතේ හැසිරෙන්න ඕන කියලා හිතනවා. ඒ හිතුවිල්ල බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඈත අතීතයේ සිද්ධියක් සිදු වුණා. ඒ කාලේ තිස්ස නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වී වැඩ සිටියා. ඒ තිස්ස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක එරදීමත් තාපසයෙක් හිටියා. ඒ තාපසයාට අහස් ගමන් දෙනවා. එරදීන් අහසට නැගිලා ඔහු දවසක් අහසින් යමින් ඉන්නවා. කවදාවත් සිද්ධ වෙච්චි නැති දෙයක් ඔහුට සිද්ධ වුණා. එක වනපියසක් උඩින් ඔහුට යන්න බෑ. මේ අහසේ ගමන් කරද්දී මොකකාරී හැප්පිලා නවතිනවා වගේ එතනින් එහාට ඔහුගේ එරදීන් ඔහුට යන්න පුළුවන් කමක් නැහැ. අහස් ගමන නවත්තන්න සිද්ධ වුණා. ඔහු කල්පනා කළා කවදාවත් තමන්ගේ මේ තියෙන හැකියාවට මෙහෙම එකක් වෙලා නැහැ. කවදාවත් තමන් එරදියේ යන ගමන කිසි කෙනෙකුට නවත්තන්න ලැබුණේ නැහැ. දැන් අදෘශ්‍යමාන දෙයකින් අමුතු දෙයකින් තමන්ගේ ගමන නවත්තලා. මොකද්ද මේකට හේතුව? එකටම මහා ආනුභාව සම්පන්න කෙනෙක් මේ වනපියසේ ඇති. ඔහු එහෙම හිතුවා. හිතලා මේ එර්දිමත් තාපසයා ඇතුළට යනවා වනාන්තරේ පා ගමනින්. කවුද මේ මහා ආනුභාව සම්පන්න මාගේ අහස් ගමන පවා නවත්තපු මහෝත්තමයා කවුද? ඒ යනකොට ඔහුට දකින්න ලැබෙනවා මේ වනයේ හරියට රුක් සෙවණක රම් පිළිමයක් තියලා වගේ ලෞතර භාග්‍යවත් අරහත් තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළඟක් බැඳගෙන වැඩ ඉන්නවා. දැක්ක ගමන් හිත පැහැදුනා. ඇයි වින්තුනේ සම්බුදුවරු දකින්නවා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන මහා කාරුණික බුදුරජාණන් වහන්සේව නිතු සංගලෙන් දකින්නවා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ නිතු සංගලෙන් දැක්ක අය ඒ දැක්ම ගැන වදාළේ දැක්ම ගැන කිව්වේ මේ විදිහට. පාසාදනීයන් දැක්ක ගමන් හිතට පැහැදීම ඇති කරවන පාසාදිකං දුටුවන්ගේ නෙත් පැහැර ගන්න. උත්තම සමත දමත මනුයුත්තං උතුම් සංසිඳීමෙන් දමනය වීමෙන් හික්මීමෙන් යුක්තු අනුත්තරන් නාගන් ශ්‍රේෂ්ඨ සුන්දර හස්ති රාජයෙක්ව දකිනවා වගේ. ආන්ගේ වගේ බුදුරජාණන් වහන්සේ රුක්සෙවණේ වැඩ ඉන්නවා දැක්කා. හිත පැහැදිලා පහන් වූ හිතින් එතනම පින්වතුනේ පැත්තකට වෙන්න ඒ 이르දිමත් තාපසයා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ යම් මොහොතක නිතු සංගල විවර කරනවාද මං එතකන් ඉන්නවා. එහෙම හිටියා. ඉතින් වැඩි වෙලාවක් නොගොසින් ඒ භාග්‍යවත් අරහත් තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිත් විවර කළා. ඒ නිත් විවර කරද්දී මේ එර්දිමත් තාපසයාට පුදුම සතුටුයි. ඒ තාපසයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් සොඳුරු දහමක් අවබෝධ කරගෙන යම් සොඳුරු දහමක් පසක් කරගෙන ආනුභාව සම්පන්න වෙලා ඉන්න බව මට තේරෙනවා. ඇයි ඔහුට තේරෙන්නේ? ඔහුගේ එර්දි ගමන නවත්තන්න තරම් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය. ඔහු කියනවා ඔබ වහන්සේ යමක්
පසක් කරගෙන අවබෝධ කරගෙන මහා ආනුභාව සම්පන්නව ඉන්නා වගේ මට තේරෙනවා. ඉතින් ස්වාමීනි, ඒ මටත් අනුකම්පා කළ මැනවි. ඔබ වහන්සේ අවබෝධ කරපු දෙයින් සුළු වදනක් මට වදාරනු මැනවි කිව්වා. එතකොට භාග්‍යවත් තිස්ස බුදුරජාණන් වහන්සේ ඒ තාපසයාට එකම එක දෙයක් කියලා දුන්නා. ඒ තමයි අනිත්‍ය. ඒ තාපසයාට කිව්වා අනිත්‍ය ගැන ඔබ සිහි කරන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා සිහි කරන්න. හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන හැටි දකින්න. තාපසේ ගස්වල කොළ ඉදිලා වැටෙනකොටත් අනිත්‍ය වෙලා යන හැටිම දකින්න. මේ ජීවත් වෙන පරිසරය වෙනස් වෙනකොටත් අනිත්‍ය වෙන හැටිම දකින්න. තමන්ගේ කය වැහැරෙනවා දකිනකොටත් අනිත්‍යම දකින්න. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක් යස අයස මේවා පෙරලෙනවා පේනකොට අනිත්‍යම දකින්න. නිරන්තරයෙන් අනිත්‍යම දැක දැක ඔබ වාසය කරන්නට. මොකද තාපසය හැමදේම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ වදාරලා ඒ තාපසතුමාට එක ගාථාවක් කියලා දුන්නා. අපි අහලා තියෙන ගාථාවක්. අනිච්චාවත සංඛාරා, මේ ලෝකේ හටගත්ත හැම දෙයක්ම අනිත්‍යයි. උපාද වය ධම්මිනු, හේතුන් නිසා හටගෙන ඒ හේතුන් නැතිවීමෙන් නැති වී යනවා. uppajjhiत्वा niruddhanti, ඒවා උපදින්නට යමක් හේතුකාරක වුණාද එය නැතිවීමෙන් සියල්ල නිරුද්ධ වී යනවා. තේසං ූපසමෝ සුඛෝ, ඔය අනිත්‍ය ධර්මතාවයේ තුල පවතින මේ සංසාර ගමනින් නිදහස් වෙලා සසර දුකින් නිදහස් වෙච්ච තැන තමයි සැනසීම තියෙන්නේ නිර්වාණය තුලයි. ඕන ඔය ගාථාව කියලා දුන්නා. ඔය ගාථාව අපි කවුරුත් අහලා තියෙන ගාථාවක් නේ. මේ තාපසතුමා එදා බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාද ලබාගෙන එකම එක හිතක් ඇති කරගත්තා. මං අද ඉඳලා මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එච්චරයි බණපදේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ තාපසයා පිටත් වෙලා ගියා. එදායින් පස්සේ යලි බුදුරජාණන් වහන්සේව දැක ගන්න අවකාශයක් ඔහුගේ ජීවිත කාලේ ලැබුණේ නැහැ. එක්ක ඔහු කලින්ම මිය පරලෝ ගියා. කුමක් හෝ හේතුවෙන් යලි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔහුට හමු වුණේ නැහැ. එකම එක හිතුවිල්ලක් නිසා. එකම එක පිං හිතුවිල්ලක්, එකම එක කුසල් හිතුවිල්ලක් නිසා දීර්ඝ සංසාරික ගමන ඔහුට අසිරිමත් විදිහට සැපවත් වුණා. ඒ තිස්ස බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ජීවිතේ යම් අයුරකින් දහම් මනසිකාර කොට සුගතිය උපන්නාද? පින්වතුනි, සුගතියෙන් පිරිහුන්නේ. සුගතියෙන් පිරිහුන්නේ. දෙවිලොව, මනුස්සලොව මේ ලෝක දෙකේම මේ දෙගතියේම ඉපදී කොහොම හරි බේරි ආවනේ. සතර අපායේ ගියේ නැහැ. තිස්ස බුදුරජාණන් වහන්සේගේ යුගයෙන් පස්සේ අපේ අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයට පැමිණෙනකන් ඔහු සුගතිය. මේක තමයි පිනක් පිණිස, කුසලයක් පිණිස, යහපතක් පිණිස හිතක් ඉපදවීමේ ආනිසංසය රැකුණා. ආරක්ෂා වුණා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය තරුණ වයසට පැමිණිලා සිවුරු දරා ගන්නවා. ඒ සිවුරු දරාගෙන භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේට මොහුගේ ජීවිතේ ඉතා මැනවින් පේනවා. භාග්‍යතුන් වහන්සේ දකිනවා ඈත අතීතයේ මේ සංසාර ගමනේ එනකොට එකම එක හිතුවිල්ලක් උපද්දලා තියෙනවා. මේ හැමදේම අනිත්‍යයි කියලා. ඒ හිතුවිල්ල උපද්දලා තියෙනවා. අනිත්‍ය මෙනෙහි කර කර වාසය කරන්න ඕන කියන හිතුවිල්ල උපද්දලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමීපයේ භික්ෂුව වැඩම කළාම භාග්‍යතුන් වහන්සේ
එදා තිස්ස බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම මේ භික්ෂුවට ධර්මය කියනවා. භික්ෂුව ඔබ එකම එක දෙයක් පුරුදු කරන්න. හැමදේම අනිත්‍ය වෙලා යන හැටි දකින්ට. මේ ලෝකේ වෙනස් වෙනකොට ඒ වෙනස් වීම අනිත්‍ය ධර්මය නිසා නේද කියලා ඔබ දකින්ට. අනිත්‍ය දෙක දෙක වාසය කරන්න භික්ෂුව අනිච්චවත්ත සංඛාරා. හැමදේම අනිත්‍යයි. උපාද වය දෙම්මිනෝ. උපදින දේ වෙනසී යනවාමයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. හේතුඵල ක්‍රියාවලියට අනුව හේතුන් නිරුද්ධ වීමෙන් ඵලයද නිරුද්ධ වෙනවාමයි. තේසං භූපසමෝ සුඛෝ. මේ හේතුඵල ධර්මයට අයත් මේ සාංශාරික වැඩපිළිවෙලින් නිදහස් වුණ තැන සැනසීම ඇත්තේය. මේ පද හතර වදාරනකොට සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. බලන්න. ඒ නිසා පින්වතුනි මේ බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිච්ච ජීවිතේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහිච්ච ජීවිතේ තෙරුවන් සරණ යන්ට අවකාශ ලැබුණු ජීවිතේ කුසලයක් පිණිස පිනක් පිණිස යහපතක් පිණිස හිතක් ඉපැද්දුවත් ඒක මහත්ඵලයි. ඒක මහානිසංසයි. ඒ කියන්නේ හිතක් උපදින්නේ නැතුව පින්වතුනි අපිට කිසිම අභිවෘද්ධියක් නැහැ. අපි අපේ ජීවිතේ කුසලයක් වඩනවා කියන පැත්ත ගැන හිතනවා නම් මුලින්ම ඕමනා කරන්නේ ඒ උදෙසා බලවත් වූ හිතක්. පින් කිරීම පැත්තෙන් කතා කරනවා නම් පිනක් කිරීම පිණිස මුලින්ම ඕනා කරන්නේ ඒ උදෙසා බලවත් හිතක්. ජීවිතේ යම් හෝ අභිවෘද්ධියක් කරා යද්දී මුලින්ම ඕමනා කරනවා ඒ උදෙසා හිතක්. ඉගෙන ගන්න වයසේ දුවෙකුට පුතෙකුට අධ්‍යාපනයේ සාර්ථක කර ගැනීම පිණිස වමනා කරනවා පළමුවෙනියෙන්ම හිතක්. ඒ හිත නැතුව කයින් වචනින් එයා ක්‍රියාත්මක වෙනවා කියලා කතාවක් නැහැ. රැකියාවක ව්‍යාපාරයක දියුණුවක යන කෙනාටත් මුලින්ම වමනා කරනවා හිතක්. වැරද්දකින් ගැලවෙන්න සූදානම් වෙන කෙනාටත් මුලින්ම වමනා කරනවා හිතක්. අඩුපාඩුවක් හදාගන්න හිතන කෙනෙකුටත් ඒ උදෙසා සූදානම් වෙන කෙනෙකුටත් පළමුවෙනිම වමනා කරනවා හිතක්. මේ හිතවිල්ල කියන එක හරි ප්‍රබල එකක්. ඔය යහපත පැත්ත ගැනනේ අපි කතා කළේ. අයහපත පැත්ත බලන්න. ඔබ අපි කවුරුත් දන්නවා දේවදත්ත ගැන. දේවදත්ත ලෞතර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිද්ද ලබන්නට වාසනාවන්ත වෙච්ච කෙනෙක්. ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ පැවිදි වුණා. දේවදත්තගේ හිත ධර්මයේ තුල හරි ඉක්මනට සමාධි උපදව ගන්න දක්ෂ වුණා. දේවදත්ත භාවනා කරන්න වාඩි වුණාම නීවරණ ඉක්මනින් පහ වුණා. ඉක්මනින් සමාධියක් උපදව ගන්න ලැබුණා. ඒ සමාධිය තුල පිහිටා දේවදත්ත එ르දී උපදව ගත්තා. හැබැයි එ르දී උපදව ගත්ත ගමන් දේවදත්තගේ හිතුවිලි රටාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. දේවදත්ත එක් අවස්ථාවක හිතුවා කියනවා මං අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව සම්බුද්ධ රාජයන්ව ඝාතනය කරන්න ඕන. ඒ ඝාතනය කොට මම රජ වෙමි. එතකොට මේ රාජ්‍ය මානසිකත්වකින් තමයි බුද්ධ ශාසනය ගැනත් හිතුවේ. රජවරු මරලා තවත් රජෙක් රජ වෙනවා වගේ මම සම්බුදු රජුන්ව ඝාතනය කොට රජු බවට පත් වෙන්නේ. එහෙම හිතුවා. මම මේ සංඝයාව අසමගි කරන්න ඕන කියලා හිතුවා. ඔය හිතුවිල්ල හිතන සැනින් දේවදත්ත යම්තා කුසල් දියුණු කරගෙන තිබුණාද අභ්‍යන්තරේ. දේවදත්තට තිබුණාද සමාධියක්. දේවදත්තට තිබුණාද ධ්‍යාන හැකියාවක්. නැත්තරම නැති වුණා. ඒ දක්ෂතා කුසල් බලයකින් උපදවාගෙන තිබුණු යම්තාක් දක්ෂතා ඇද්ද නැත්තරම නැති වුණා. බලන්න එක හිතුවිල්ලක ප්‍රබලත්වේ. බොහෝම බරපතල හිතුවිල්ලක් හිතපු නිසා කුසල් වෙනසී යන හැටි ප්‍රකට වුණා.
කුසල් පුච්චල දෙන්න වගේ නැතුව ගියා. දේවදත්තගේ ජීවිතයේ අවසානයේ ගැන භාග්‍යතුන් වහන්සේ වදාරනකොට දේශනා කරනවා. මහණෙනි, දේවදත්තයා ගැන තරම් සම්බුදු නේත්‍රයෙන් බේරාගත යුතුයි කියලා බේරාගන්න පොටක් හොයපු වෙන කෙනෙක් නෑ. දේවදත්තයා බේරගන්න ඇතනම් කියලා බුදුරජාණන් වහන්සේ දේවදත්තගේ ජීවිතේ සුළු හෝ කුසලයක් සුළු හෝ තැනක් උස්සලා ගන්න පුළුවන් තැනක් හෙව්වා. හරියට අසූචි වලක වැටිලා එක්තරා පුරුෂයෙක් ඉන්නවා. මිනිහා අසූචි වලේ ගිලෙමින් ඉන්නවා. අනුපකම්පා කරන මිනිසෙක් ඉන්නවා මෙයාව ගොඩට ගන්නට. හැබැයි මේ මිනිසයා අසූචි තවරා ගන්නට අකමැති කෙනෙක්. අසූචි තවරා ගන්නේ නැතුව මේ පුද්ගලයාගේ ශරීරයේ අල්ලන්න පුළුවන් කෙස් ගහක් හරි තියනවාද අසූචි ගෑවිච්ච නැති තැනක් කියලා අර උඩ ඉන්න පුරුෂයා බලනවා. බලදී මේ පුද්ගලයාට ඒ පුරුෂයාට තේරෙනවා මේ අසූචි වලේ වැටිච්ච මිනිස්යාගේ එක කෙස් ගහක් නැහැ. අසූචි ගෑවිච්ච නැති. සම්පූර්ණයෙන් අසූචියෙන් වැකිලා. ඕන් ඔය වගේ දේවදත්තයා ගැන දැක්කා කියනවා කුසල් එකක්වත් නැහැ. වෙනසිලා. අකුසල්මයි. ඒ කුසල් ඔක්කොම පුච්චලා දැම්මේ අර හිතුවිලි. මේවා අහනකොට පිඟුතුනේ බයක් ඇති කරගන්න ඕනේ. එක මොහොතක හරි අකුසල් හිතුවිල්ලක් පාපී හිතුවිල්ලක් හිතන්න. එක මොහොතක් අපි පාපී හිතුවිල්ලක් හිතනකොට අපේ අභ්‍යන්තරයට කොච්චර හානියක් වෙනවද? දැන් දේවදත්ත ප්‍රබල එකක් හිතපු නිසානේ ඒකේ විපාකේ අපට ප්‍රකටව පෙවුනේ. සාමාන්‍යයෙන් අපි පාපී හිතුවිල්ලක් හිතනකොට කොච්චර අභ්‍යන්තරයට හානි වෙනවද? අයහපත් හිතුවිලි, ලාමක හිතුවිලි, ධර්මයේ සැකකරන හිතුවිලි, බුදුරජාණන් වහන්සේව සැකකරන හිතුවිලි, සත්පුරුෂයෝ ගැන හෙලා දැකලා හිතන හිතුවිලි, මේවා හට ගන්නකොට පින්වතුනේ කොච්චර අභ්‍යන්තරයට හානි සිද්ධ වෙනවද? කය ගැන හිතලා බලන්න. මේ ශරීරයට අහිතකර විස සහිත කෑම වර්ග තියෙනවා. මේ කෑම වර්ග චුට්ටක් හරි ඇතුළට දාගත්තොත් චුට්ටක් හරි ශරීරයට හානි සිද්ධ වෙනවා. මත්පැන් බොනකොට ඒ මත්පැන් චුට්ටයි කියලා නැහැ. බොන ප්‍රමාණය අනුව අභ්‍යන්තර අවයව වලට හානි වෙනවා. දුම්වැටි බොනකොට අභ්‍යන්තර අවයව වලට හානි සිද්ධ වෙනවා ශරීරයට අහිතකර නිසා. ඒ වගේ පාපී හිතුවිලි කියලා කියන්නේ මේ හිතට අහිත කරයි. චුට්ටක් පාවිච්චි කරත් ලෙඩ වෙනවා. චුට්ටක් පාවිච්චි කරත් අභ්‍යන්තරයට හානි සිද්ධ වෙනවා. ආන් එහෙම තේරුම් ගන්නට. ලාමක හිතුවිලි, පාපී හිතුවිලි හිතන්න එපා. හිතට ඒ බඳු හිතුවිලි එනවා නම් සැනකින් ඒවා අපි දුරු කරන්න ඕන. දුරු කරලා අපි උපදින්නේ මොකද්ද? කුසල් හිතකින් අපි ඉන්නවා. පින් හිතකින් ඉන්නවා. යහපත් හිතුවිල්ලකින් ඉන්නවා. අඩු ගානේ හිතමින් ඉන්නවා. ප්‍රාණය ඝාතයෙන් වැළකීමමයි උතුම්. සොරකම් නොකිරීමමයි උතුම්. මෙත් සිතමයි හොඳ. ඉරිසියා නොකිරීම කොච්චර හොඳ දෙයක්ද? සෑ රජුන්ට දෑත් එකතු කොට වැඳීම අනේ කොච්චර හොඳයිද? බෝධීන් වහන්සේට සාදරයෙන් වැඳීම අනේ කොච්චර හොඳයිද? හැම තිස්සෙම බණ අහන එක කොයිතරම් හොඳ දෙයක්ද? අපි මෙහෙම පින් හිතුවිලිම හිතනවා නම්, යහපත් වූ හිතුවිලිම හිතනවා නම්, කුසල සහගත හිතුවිලිම හිතනවා නම් හරියට ශරීරයකට පෝෂදායී දේ දෙනවා වගේ. චුට්ටක් දුන්නත් එඟට හොඳයි. පෝෂණීය දෙයක් ටිකක් දුන්නත් ඇඟට හොඳයි. ඇඟ නිරෝගී වෙනවා. ඇඟට ශක්තිය එනවා. ඔන්න ඔය වගේ පින්වතුනි කුසල් ගැන තේරුම් ගන්නට, පින් ගැන තේරුම් ගන්නට, යහපත් හිතුවිලි ගැන තේරුම් ගන්නට මේ හිතට හිත කරයි. චුට්ටක් දුන්නත් ඒකෙන් මහා යහපතක්. ඒක තව තේරෙන තැනක් පින්වතුනි අපේ චූල පන්තක ස්වාමීන් වහන්සේගේ චරිතාපදානයේ.
ඔබ චූලපන්තක තෙරුන් වහන්සේ ගැන අහලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ චූලපන්තක තෙරුන් පැවිදි වුණේ තමන්ගේ සහෝදරයන් වහන්සේ ළඟ. සහෝදරයන් වහන්සේ මහා පන්තක රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ සමීපයේ චූලපන්තක පැවිදි වුණාට පස්සේ මේ රහතන් වහන්සේ ධර්මයේ උගන්වන්නට ආරම්භ කළා. ආරම්භයේ විදිහට සතරපද ගාතාවක් කියලා දුන්නම්. මේන්න මේක පාඩම් කරලා මට මතකින් කියන්න. පදුමං යතහ කෝකනදං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන් තලික්කේ. ඔන්න ගාතාව. උදයේ පිපි සුවඳ හමන රතු නිලුමක් වෙන්නේ. සරත් කලට අහසේ දිලෙන හිරු මණ්ඩලක් වෙන්නේ. සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ. අන්න බලන් අංගීරස මුනිදුය වැඩ ඉන්නේ. ඕක තමයි ගාතාව. ඔය හතරපද ගාතාව පාඩම් කරලා දෙන්න කිව්වා. වැඩේ කියන්නේ මේ චූලපන්තක ස්වාමීන් වහන්සේට මතක හිටින්නේ. පාඩම් කරනවා. කොච්චර පාඩම් කරන්න මහන්සි ගත්තත් කොච්චර කැප වුණත් මතක හිටින්නේ නැහැ. පළවෙනි පද පේළිය කටපාඩම් කරලා දෙවෙනි පද පේළියට එනකොට මුල එක අමතකයි. මේ පාඩම් වගේ හිතට දැනෙනවා. පාඩම් දෙන්න යනකොට අමතකයි. පුදුම අසරණ වුණා. මෙහෙම අසරණ වෙන්න හේතුව මොකද්ද පින්වතුනි? කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වී සිටියා. ඒ කාලේ ධර්ම ඉගෙන ගන්නකොට එක සැනකින් මතක හිටිනවා. මතක ශක්තිය වැඩි හින්දා දක්ෂ ධර්ම කතිකෙක්. ධර්මයේ උගන්වන ධර්මයේ කටපාඩම් කරවන ආචාර්යයන් වහන්සේ නමක් වුණා. හරි දක්ෂයි දහම් කතාවට ගියාම මුද්දට මතක තියෙනවා. මතක ශක්තිය Tamanට තියෙන නිසා අමතක වෙන ඈයන්ව දකිනකොට හිතෙන් හිතවිල්ලක් හිතුවා. අයියෝ මේ ඈයන්ට මේ චුට්ට මතක තියාගන්න බෑනේ. මම මේ මෙච්චර ධර්මයේ මතක තියාගෙන ඉන්නවා. මේ ඈයෝ හරි දුර්වලයිනේ. එලා දැක්කා. තමන්ගේ පුළුවන්කමින් බැරි ඈයන්ව හෙලා දැක්කා. හිතුවිල්ලක් හිතුවා. හිතුවිල්ලකින් නරක හිතුවිල්ලකින් සිද්ධ වෙන හානිය මේ අයුරිනුත් තේරුම් ගන්නට. එදා ධර්මයේ දැනගෙන ඉද්දී ධර්මය හොඳට මතක තියෙද්දී අර මතක ශක්තියෙන් දුර්වල ඈයෝ ගැන හෙලා දැකලා යම් හිතුවිල්ලක් හිතුවාද? තමන්ට මතක ශක්තිය තබා ගැනීමේ හැකියාව වෙනසී ගියා. හරි භයානකයි පිංගුතුනි සංසාරේ. මේ සංසාර ගමන යන්නේ අපිට ඕන විදිහට නෙමෙයිනේ. මේ සාංශාරික ගමනේදී සංසාරයේ කියන කරත්තෙට අපේ ජීවිත රෝද වගේ හයි වෙලා. මේ කරත්තෙන් රෝදේ ගැලවෙන්නේ ගැලවෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? කඩෑනියක් වැදිලා. මොකද්ද වැදිච්ච කඩෑනේ? කර්මය. මේ ජීවිතවලට වැදුණු කඩෑනේ කුමක්ද? කර්මය. කර්මේ වනාහි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවමයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කොට කයිනුත් වචනේනුත් මනසිනුත් කර්ම කරයි. සිතකය වචනේ තුනින්ම චේතනා පහළ කරලා කර්ම කරනවා. කර්මයට අනුව කම්මස්සකා කර්මයේ ස්වකීය දේ කරගෙන, කම්ම දායාදා කර්මයේ දෑවැද්ද කරගෙන, කම්ම යෝනි කර්මයේ උපදින ස්ථානය කරගෙන, කම්ම බන්දු කර්මයේ මිත්‍රයා කරගෙන, කම්ම පටිසරණ කර්මයේ පිළිසරණ කරගෙන සත්වය යනවා. එතකොට අපිට ඕන ගමනක් නෙවෙයි තියෙන්නේ කර්මානුරූපව ඇදෙන ගමනක්.
ඒ කර්මානුරූපව ඇදෙනා ගමනේදී යම් අයහපත් හිතුවිල්ලක් හිතනවා නම් ඒක විපාක විදිහට කැරකෙනවා. බලන්න ධර්මයේ Tamanට හොඳට මතක තියෙන කාලේ මතක හිටින් නැති ඈයන්ව හෙලා දැක්කා. හෙලා දැකලා හිතුවා. හිතපු සෙනින් අභ්‍යන්තරයට හානි වෙන්න පටන් ගත්තා. ඒ හානිය කොච්චර දුර ආවද? තිලෝගුරු අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පද 4ක ගාථාවක් පාඩම් හිටින්නේ මතක හිටින්නේ. ආන් ඒකයි. ඒ නිසයි අපි ඔබට සිහිපත් කළේ හරි භයානකයි පින්වතුනි. ලාමක හිතුවිලි හිතන එක. ලාමක හිතුවිලි, නරක හිතුවිලි, පහත් හිතුවිලි හිතන එක හරි භයානකයි. ඒ නිසා හිතනවා නම් හිතන්න කුසල් හිතුවිල්ලක්ම බොහෝ උපකාරයි. හිතනවා නම් හිතන්න පිං හිතුවිල්ලක්ම බොහෝ උපකාරයි. හිතනවා නම් හිතන්න යහපත් හිතුවිල්ලක්, දහම් හිතුවිල්ලක් බොහෝ උපකාරයි. ඒකෙන් සැලසෙන්නේ ආරක්ෂාවමයි, අනාරක්ෂාවක් නෑ. හැබැයි අපි යම් විදිහකින් හිතනවා නම් ලාමක වූ පහත් වූ හිතුවිලි ඒ එක හිතුවිල්ලකට පුළුවන් අපිට ලොකු විනාශයක් කරන්න. ඒ නිසා මේ හිත හසුරුවනවා කියන එක සම්බන්ධයෙන් අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට කායික ක්‍රියාව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන් සැලකිලිමත්. වැදගත් අය වචන කතා කිරීම සම්බන්ධයෙන්මුත් සැලකිලිමත්. ඒත් හිත ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් නෑ. හිතෙන් හිතන හිතුවිලි මොනවද කියලා ගොඩාක් දෙනෙකුට අවධානයක් නෑ. ඒ ගැන උත්සුක වීමක් නෑ. ඒ ගැන විශේෂයෙන් සලකා බැලීමක් නෑ. හැබැයි යම් කෙනෙක් අභ්‍යන්තරේ උපදවනවා නම් උතුම් වූ හිතුවිලි, ඒ හිතුවිල්ල තුලින් පිංකතුනේ අපේ ජීවිතේ අපි නොහිතන යහපතක් කරා අරගෙන යනවා. නොහිතන යහපතක් කරා අරගෙන යනවා. හැබැයි ඒකෙම අනිත් පැත්ත ඒ විදිහටම තේරුම් ගන්න. අපි නරක හිතුවිල්ලක් හිතුවොත් ඒ හිතුවිල්ල අපිව නොහිතන අයහපතකට අරගෙන යනවා. අපි හිතන්නේ එච්චර අයහපතක් වුණා කියලා. දැන් බලන්න මේ සංසාර ගමනේ ඇතැම් ජීවිතවල ලස්සන වෙලා උපදිනවා. ඇතැම් ජීවිතවල අපි ලස්සන රූසපු ඇතුව රූප ස්වභාවයෙන් බැබලී ඉන්න ඇති. දැන් අලු නිලියෝ ඉන්නවා වගේ අපිත් හරි හැඩට හිටපු කාලා තියෙන්න ඇති. අපේ ෆොටෝ කට්ටිය අරගෙන ඒ අයන්ගේ නිවෙස්වල කැලෙන්ඩර් විදිහට ගහගත්තු කාලයක් තියෙන්න ඇති. මොකද මේ සාංශාරික ගමනේ අපි එහෙම ජීවිතවලත් උපදිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩම කරද්දී පාර හරහට කඩි රැලක් යනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කඩි රැල පෙන්වලා වදාලා, ආනන්දය මේ සසර ගමනක ස්වභාවය බලන්ට මේ පාර හරහා ගමන් කරන කඩි රැලේ එකම එක කඩියෙක්වත් නෑ සක්විති රජෙක් නොවුණු. මේ දැන් කඩි බවට පත් වෙලා මේ පොලිමට යන්නේ අතීත ජීවිතවල සක්විති රජවරු, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බ අය, සිව් මහා දිවයිනටම අධිපතියෝ වෙච්ච අය, එර්දි 4කින් යුක්තව සිටිය අය, සප්තමාණික්‍ය රත්න තිබ්බ අය. ආන් ඒකයි. ඒ නිසා අපි කොච්චර ලස්සන ජීවිත ලබලා ඇද්ද මේ සංසාර ස්වභාවය තේරුම් ගන්නට මේ කරුණු කියනකොට. ඒ ලස්සන ජීවිත ලැබුවට පස්සේ ඇතැම් කෙනෙකුට වරදිනවා. හිත හසුරවනවා කියන එක තේරුම් නැතුවම. මොකද කය ලස්සන වූ පළියට හිත ලස්සන වෙන්නේ නෑනේ. කය සුන්දර වූ පමණට හිතක් සුන්දර වෙන්නේ. ලස්සන ජීවිත ලබාගත් අය ඒ ලස්සන මුල් කරගෙන මෙහෙම හිතනවා.
අයියෝ මේ ඈ යෝගී කිසි ලස්සනක් නෑනේ. මම නෝ ලස්සන. එහෙම හිතනවා. අනිත් අය වෙලා දැකලා හිතීම හේතු කරගෙන තමන්ගේ රූපේ ලස්සන වීම පිණිස යම් පිනක් කුසලයක් තිබුණද වෙනස යනවා. හිතුවිල්ල භයානකයි. හිතුවිල්ලක් කියන එක හරිම භයානකයි. තව කෙනෙක් ලස්සනට ඉන්නවා දකින්නකොට තවත් කෙනෙක් හිතුවිල්ලක් උපද්දනවා. ඒ අය ගැන ඉරිසියා සහගත විදිහට. අනිත් කෙනාගේ ලස්සනට ඉරිසියා කරනවා. අනිත් කෙනාගේ දියුණුවට ඉරිසියා කරනවා. අනිත් කෙනාගේ අභිවෘද්ධියට ඉරිසියා කරනවා. ඒවා වෙනස යනවා නම් හොඳයි කියලා හිතනවා. ඒ ඉරිසියා සහගත බව කියන එක හිතුවිල්ලේ භයානකකම එයා සාංශාරික ගමනේ ලස්සන වෙන්නේ. එයා සාංශාරික ගමනේ ධනවත් වෙන්නේ. එයා සාංශාරික ගමනේ කීර්තිමත් වෙන්නේ. ඒ නිසා මේ කියපු කාරණේ මා හිතන්නේ පින්වතුන්ලාට හොඳට තේර බේර ගන්න පුළුවන් මේ උපමා කතා ඇසුරු කරනකොට හිතුවිල්ලක් කොච්චර භයානකද නරකට හැරුණොත්. දැන් කියන්නේ හිතුවිල්ල හොඳ පැත්තට හැරීමේ යහපත. අර චූලපන්තක ස්වාමීන් වහන්සේ 3 මාසයක් 4 මාසයක් සතරපද ගාථාව පාඩම් කරගන්න බැරුව බොහෝම වෙහෙසටපත් වෙනකොට මහා පන්තක කියන සහෝදරයන් වහන්සේ චූලපන්තකට කිව්වා මල්ලී උඹට හරියන්නේ පැවිද්ද. මේ පද 4ක ගාථාවක් මේ විදිහට කැප වෙලා පාඩම් කරගන්න බැරි නම් උඹට 4 මාසයක් මහන්සි වෙලත් මේක මතක හිටින්නේ නැත්තම් බුදුරජාන් වහන්සේගේ ධර්මය උඹ කොහොමනම් මතකේ දරාගෙන පුරුදු කරන්නද? උඹට හරියන්නේ පැවිද්ද. උඹ සිවුරු වැරපන්. ගෙදර ගිහිල්ලා තමන්ගේ කටයුත්තක් කරගෙන හොඳට පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න කිව්වා. ඒ රහතන් වහන්සේ එහෙම කිව්වේ සංවේගයටපත් කරන්න. දුක හිතුණා. චූලපන්තක ස්වාමීන් වහන්සේට හොඳටම දුක හිතුණා. චූලපන්තක ස්වාමීන් වහන්සේ මේ පැවිද්දට හරි ආසයි. පැවිදි ජීවිතයක් ගත කරන්න, සිල්වත් උත්තමයන් වහන්සේලාත් එක්ක ඉන්න, වතපිළිවෙත කරන්න මේ හැම දෙයකටම උන්වහන්සේ ආසයි. නමුත් දැන් සහෝදරයා කියනවා Tamanට සිවුරු අරින්නලු. අඬා සවැත් නුවර ජේතවනාරාමෙන් එළියට යනවා කියලා ටික පැමිණියා. ජේතවනාරාමේ ගේට්ටුව ළඟට ආවට පස්සේ එතනින් එළියට අඩියක් තියන්න බෑ. ඉහිලුම් නෑ. ගේට්ටුව ළඟ ඉඳගෙන ඉකිගගහා අඬන්න පටන් ගත්තා. මහා කාරුණික බුදුරජාන් වහන්සේ දකිනවා. බුදුරජාන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කළා. අඬා ඉන්න චූලපන්තක ස්වාමීන් වහන්සේට කවුරු හරි තමන්ගේ හිසට අත තියනවා දැනුණා. මහා සැනසීමක්. මහා සුව පහසුවක් දැනුණා. අනේ උඩු උස්සලා බලද්දී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ස්වර්ණමය ප්‍රතිමාවක් වගේ ඒ බුදුරජාණන් වහන්සේ තමන් ළඟ ඉන්නවා. ස්වාමීනී කියලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා චූලපන්තක මොකෝ මේ අඬන්නේ? එතකොට කිව්වා ස්වාමීනී මගේ සහෝදරයන් වහන්සේ මට සිවුරු වරින්න කිව්වා. මට ස්වාමීනී මේ පද 4ක ගාථාවක් දුන්න පාඩම් කරන්න. අනේ ස්වාමීනී මන් දක්ෂ නෑ. මට 4 මාසයක් ගත වුණා. මට මතක හිටින්නේ නෑ. ස්වාමීනී සහෝදරයන් වහන්සේ සිවුරු වරින්ට කිව්ව නිසා මම මේ සිවුරු වැරලා යන්නයි සූදානම් වුණේ. ඒ වුණාට මම පැවිද්දට ගොඩාක් ආසයි. මට දුකයි කිව්වා. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේට කියනවා චූලපන්තක ඔය අඬන්න එපා. ඔයාගේ අයියාගේ නෙමෙයි මේ බුද්ධ ශාසනේ. මමනේ ශාස්ත්‍රඥ වහන්සේ. මං ඔයාට කියලා දෙන්නම්.
බුදුරජාණන් වහන්සේ සැනසුවා. චූලපන්තක ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. භාග්‍යතුන් වහන්සේත් එක්කම චූලපන්තක ස්වාමීන් වහන්සේ යලි ජේතවනාරාමයේ ඇතුළට යනවා. බුදුරජාණන් වහන්සේ මේ චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අභ්‍යන්තර ජීවිතේ ඈත අතීරස සංසාර කතාවක් මේ වෙද්දී දැකලා අවසන්. ඈත අතීතයේ මේ චූලපන්තක ස්වාමීන් වහන්සේ පින්වතුනි එක ජීවිතයක රජ කෙනෙක් විදිහට හිටියා. රජුරවන්ට නිරන්තරයෙන්ම සාමාන්‍යයෙන් දවසට 3 වතාවක් විතර සේවක පිරිස වස්ත්‍ර මාරු කරනවා. ඇඳුම් මාරු කරනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ඉවත් කරලා රජුරවන්ව අලුත් ඇඳුම් වලින් සරසවනවා. එක අවස්ථාවක මේ රජුරවන්ට තමන් ඇඳගෙන හිටපු ඇඳුමක් ඉවත් කරනකොට ඒ ඇඳුමේ එදා සුදු පාට වස්ත්‍රයක් ඇඳලා හිටිය රජුරුව. ඒ සුදු පාට වස්ත්‍රේ තමන්ගේම ශරීරයෙන් දාඩිය දාලා ඒ දාඩිය හේතු කරගෙන අර සුදු වස්ත්‍රේ කිලුටු වෙලා තියෙන හැටි රජුරවන්ට දකින්න ලැබුණා. දැන් අපි උනත් පිංගුතුනි ඇඳුම් ඇඳලා ඒ ඇඳපු ඇඳුම ඔබ රැකියා කටයුතු ආදියට යන්න පෙර ඔන්න මොකක් හරි ඇඳුමකින් සැරසෙනවා. සමහර රැකියා ස්ථානයේ කටයුතු කරලා පැමිණෙද්දී ඔබේම ශරීරයේ දාඩියෙන් අර ඇඳුම කිලිටි වෙලා තියෙන්නේ නැද්ද? අපිට ඇතැම් අවස්ථාවල දකින්න ලැබෙනව නේද මේක? අපේ ශරීරයේ දාඩියෙන් අර වස්ත්‍රය කිලිටු වෙනවා. පිරිසුදුවට තියෙන, ලස්සනට තියෙන, සුදුවට තියෙන ඒ වස්ත්‍ර කිලිටි වෙලා. රජුරවන්ට ඕක දකින්න ලැබුණා. රජුරුව මේක දකිනකොටම රජුරවන්ට කල්පනා වුණා කොච්චර සරස හිටියා. මේ ඇඟ කියන්නේ කුණු ගොඩක් නේ. පිරිසිදු වස්ත්‍රේ මේ කුණු ශරීරය නිසා කිලිටුණානේ. ආන් එහෙම හිතුණා. හිතුවිල්ලක්. එදා රජෙක් විදිහට ඉන්නකොට ඕන ඔය විදිහේ එකම එක යහපත් හිතුවිල්ලක් හිතුණා. එහෙම යහපත් හිතුවිල්ලක් හිතුණා කියන එක ඒ රජුරවන්ට ඒ ජීවිත කාලේ යලි එක වතාවක් මතක් වුණේවත් නැහැ. එකම එක මොහොතක් හිතිච්ච හිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ හිතුවිල්ල දැක්කා. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අතට දෙනවා සුදෝවන් වස්ත්‍රයක්. ඊටාම පිරිසිදුයි. දීලා කියනවා චූලපන්තක ඔයා දැන් මේන්න මේ අවුව තියෙන තැන වාඩි වෙන. මේ අවු රශ්මියේම ඉඳගෙන ඔය වස්ත්‍රය පිරිමදින්න ඕන. පිරිමදිද්දි චූලපන්තක ඔයා හිතන්න එකම එක දෙයක්. මං කිලුටු හරිනවා. රජෝ හරනම් කිලුටු හරිනවා කියන අදහසින් මේක පිරිමදින්න කිව්වා. දැන් යාන්තම් අවු රශ්මියේ තියෙන වෙලාවේ චූලපන්තක ස්වාමීන් වහන්සේ පළඟ බැඳගෙන වාඩි වෙලා අර බුදුරජාන් වහන්සේ තමන්ට දීපු සුදු වස්ත්‍රය කිලුටු හරින්නේ මේ කියලා පිරිමදිනවා. පිරිමදිනකොට අවු රශ්මිය නිසා යම් දාඩියකුත් දැම්මා. ඒ දාඩියත් එක්ක කිලුටු හරින්නේ මේ කියලා පිළිමදින වස්ත්‍රය ටික ටික කිලුටු වෙනවා තේරෙනවා. ශරීරයේ ස්වභාවය ප්‍රකට වුණා. ඒ ප්‍රකට වෙච්චි ගමන් එදා අර පිං හිතුවිල්ලක් හිතපු අවස්ථාව මේකට සම්බන්ධ වුණා. නුවණ මුහුකුරා ගියා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ධර්මය අහලා දහම් ඥානයක් ඒ චූලපන්තක ස්වාමීන් වහන්සේට තිබුණා. ඒක නැගිට්ටා. සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මොකද චූලපන්තක ස්වාමීන් වහන්සේට මේ කල්පනාව ඇති වෙනකොටම භාග්‍යතුන් වහන්සේ ගාථාව දාලා චූලපන්තකය කිලුට කියලා ඔබ ඔය වස්ත්‍රය කිලුට වෙනවා දැකලා හිතුවට ඕක නෙමෙයි කිලුට. රාගයයි කිලුට. ඔය කිලුට තිබ්බට කමක් නෑ. රාගය කියන කිලුට අතහරින්න. ඔය කිලුට තිබ්බට කමක් නෑ. ද්වේෂය කියන කිලුට අතහරින්න. ඔය කිලුට තිබ්බට කමක් නෑ. මෝහය කියන කිලුට අතහරින්න.
එහෙම බුදුරජාණන් වහන්සේ ගාථා වදාලා ඒ ගාථා අවසන් වෙනකොට සියලු කෙලෙස් නැසු රහතන් වහන්සේ නම බවට පත් වුණා. ආන් ඒ නිසා පින්වතුනේ මේ හිතක් උපද්දනවා කියන කාරණේ අද මේ හිමිදිරි අරුණෝදයම ඔබට නොඑක් අයුරින් විග්‍රහ කරපු කාරණාවලින් ඔබ හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරපු කාරණේ අපි යලිත් සිහි කරගනිමු. චිත්තුප්පාදම්පි කුසලේසු ධම්මේසු බහුකාරං. කුසල් දහම් කෙරෙහි හිතක් ඉපදවීම පවා බොහෝ උපකාර වන්නේය. කෝපන වාදෝ කායේන වාචාය අනුවිධියනාසු. කයින් වචනින් කුසල් කිරීමෙන් සැලසෙන යහපත ගැන කවර කතාද? ඒ නිසා හිතක් උපද්දන්න. හිතක් උපද්දනවා කියන එකට ආසා කරන්න. යහපත් හිතක්, කුසල් හිතක්, පින් හිතක් හැමතිස්සෙම ජීවිතේ උපද්දමින් වාසය කරන්නට. ජීවිතේ දියුණු කරගන්න උපකාරී වෙන හිතක්ම උපද්දන්නට. ඒ වගේම හොඳ අවධානයක් යොමු කරන්නට. අයහපත් හිතුවිල්ලක අකුසල් හිතුවිල්ලක තියෙන භයානකකම ගැන. ඒ තුලින් අභ්‍යන්තරයට හිතාගන්න බැරි වෙන විදිහට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැමදිනාට පින් සිතුවිලි, කුසල් සිතුවිලි, යහපත් සිතුවිලි වලින් යුක්තවම ජීවිතේ සුවසේ සැපසේ ගත කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ උදෑසනම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්මකායික දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආරක්ෂාව රැකවරණය අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්වතුල්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඔක්තෝබර් මාසයේ 29 වෙනි දිනට වයස අවුරුදු 73ක් සපුරන පින්වත් සෑම් වීරරත්න පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. සෙත් ප්‍රාර්ථනා කරමු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානයේ සිදු කරන සොපින්වතුල්ලාගේ නමින් යන්තාක් මේයන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද සියලු දෙනාට පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් කාංචනා පෙරේරා මහත්මියටත් මුතුමල් පෙරේරා මහත්මයාටත් රාණී වීරරත්න මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ජැස්මින් පෙරේරා සහ අරලිය පෙරේරා යන දියණිවරුන්ට පින් අනුමෝදන් වෙලා ඒ දූලාගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ පිනේ ආශිර්වාද ලැබේවා. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් ඒ දරුවන්ට තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුරම ලැබේවා. කිසි කලෙකත් ඒ ජීවිත අසත්පුරුෂ ඇසුරට ගොදුරු නොවෙත්වා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පවතින මේ දුර්ලභ මනුස්ස ජීවිතේ
බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූලා බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානය සිදු කළා වූ ඒ සියලු පින්වතුන්ලාට ඒ පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. රැකී රක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තවදුරටත් ජීවිතේ සුවසේ පින් කරගන්නට සුවසේ ධම්මග දියුණු කරගන්නට අවකාශ සැදෙත්වා. ධර්ම දානය සිදු කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් සුපින්වත් ඔබටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ ගෞතම සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.